සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ B කොටස අරගෙන. ඒ කියන්නේ අපි කතා කරා කලින් දවසේ කෙටි ප්‍රශ්න 25 නේ. අද කතා කරන්නේ එතකොට මම අර වියෝගගත රචනා වගේ තියෙන පළවෙනි පාඩමේ තියෙන B කොටස ප්‍රශ්න 5. එහෙනම් අපි ප්‍රශ්නම මොනවද කියලා බලන්න යමුකෝ. හරි. මේක මුලින්ම තියෙන මෙහෙම එකක් නේ. නිවසක සම්පූර්ණයෙන් පිරී ඇති ජල ටැංකියක උදේ කාලයේ අටෙන් එක ප්‍රයෝජන ගන්න ලදී. ප්‍රයෝජන ගත් පසු ටැංකියේ ඉතිරි වන ජල ප්‍රමාණය භාගයක්ස්කේ දක්වන්නලු. හරි. එහෙනම් අපි ඒකට යමු මුලින්ම ප්‍රෝමේලක එක. එතකොට මේ කියන්නේ මෙහෙම ගන්න. ප්‍රයෝජන ගත්තසු ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය භාගයක්ස්කේ දක්වන්න. එතකොට සම්පූර්ණයෙන් තියෙනවා එකක් නේ. ඒකෙන් 8න් එකලු ප්‍රයෝජනෙට ගන්න. හරිද? එතකොට අපි මෙතන පොදු හරයක් ගන්න ඕනේ. මොකද පොදු හරය 8නේ. එතකොට මෙතන 8 ගත්තම උඩ 8ක් වෙනවා. 8 වෙන එක වෙනවා. එතකොට එන්නේ ඉතුරු 8න් 7ක්. හරිද? ඊට පස්සේ ගියම බලන්න ටැංකියේ ඉතුරු ජල ප්‍රමාණය ඉතිරි වූ ජල ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ හොයාගත්ත 8න් 7න් 5 සවස් කාලයේ ප්‍රයෝජනගෙන තිබුණේ නම් සවස් කාලය තුළ ප්‍රයෝජනක ජල ප්‍රමාණය කිනම් භාගයක්ද කියලා අහනවනේ. හරි. එතකොට කොහොමද කියන්නේ? 8න් 7න් 5ක් නේ. ඊට පස්සේ අපි 8න් 7න් n වෙනුවට ගුණ කිරීම දානවා. ඊට පස්සේ මේක අපි සුළු කරන්න තියෙනවා. එතකොට මේ 7යි සුළු වෙලා ඉන්නේ 8න් 5ක් කියලා. හරි. 8න් 5ක් එතකොට ප්‍රයෝජනට අරන්නේ. හරි. ඊට පස්සේ කරයන් බලන්න. ඊට පස්සේ ටැංකියේ ඉතිරි වී ඇති ජල ප්‍රමාණය ලීටර් 250ක්. නම් ටැංකියේ ධාරිතාව සොයන්න. හරි. අපි මුලින්ම ඉතිරි ප්‍රමාණය හොයාගමු. හරි. එතකොට මෙතන ප්‍රයෝජන දෙන 8න් 5ක්. මෙතන 8න් 7ක් තිබ්බා. එතකොට උදේ 8න් එකක් ප්‍රයෝජන ගත්තා. එතකොට ඉතුරු ගන්න හොයන්න මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ 8න් 5. ඒ වගේම අඩු කරන්න ඕනේ 8න් එකක් නේ. හරි. එතකොට පොදු හරය 8යි. එතකොට 8 මේක 8 නේ. 8 රින් 5 රින් 1 නේ. ඒ කියන්නේ කීයද දෙන්නේ? 8න් 2යි. 8න් 5 3යි. 3න් 1ක් 2යි. එතකොට 8න් 2ක් තමයි උත්තරේ එන්නේ. හරිද? එතකොට අපි 8න් 2 ඕක තව සුළු කරන්න හැකි. උඩ යටයි දෙකෙන් නේ. එතකොට කීයද බලන්න. 4න් එකක් විතර ගත්තා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඉතිරි ප්‍රමාණය 4න් 1යි. හරිද? 4න් 1ක් තමයි ඉතිරි ප්‍රමාණය. ඊට පස්සේ ජල ප්‍රමාණය ලීටර් 250ක් නම් ටැංකියේ ධාරිතාව සොයන්න. හරි. එතකොට මේ වගේම කීයක් තියෙනවද? 4න් එකක් තමයි 250ක් කියලා කියන්නේ නේ. 4න් එකක් තමයි 250ක් කියලා කියන්නේ. එතකොට අපේ සම්පූර්ණයෙන් තේනවා 4න් 4ක් නේ. පොඩේ 4න් 4 කියන එක අපි ගුණ කරන්න ඕන. එතකොට මේක අපි ගුණ කරනවා උඩ යටයි දෙකම 4න්. එතකොට 250 ඒවා 4ක් නේ. කියන සම්පූර්ණ ධාරිතාව කීයද දෙන්නේ? ලීටර් 1000. ඔයාලට තේරුණාද? ලීටර් 1000. හරි. මේක තමයි උත්තරේ. එතකොට ඔයාලා මෙතන 8න් 2 කියලා ගත්තා. ඒ ප්‍රශ්නයක් නෑ. ඒ වගේ 4 ගුණයක් තියෙනවා. ඒකල ආයේ ඒක අපි 4න් ගුණ කරන්න ඕනේ. මම මෙතන හොඳටම සුළු කරලා ගත්තා 4න් එකක් විදියට. හරිද? හරි. ඊට පස්සේ කරගෙන බලන්න මෙම ටැංකියේ ජලය සැපයන මිනිත්තු ලීටර් 50ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ටැංකිය සම්පූර්ණ පිරීමට ගත වන කාලය මිනිත්තු කීයද වේද කියලා අහනවා. හරි. එතකොට ඒක තියෙන්නේ ශීඝ්‍රතාව සම්බන්ධ ගැටුවක්. ප්‍රෝමේලකම් 4. එතකොට ඔයාලා දන්නවා ශීඝ්‍රතාව සමීකරණය. ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියලා මම ලේසියට ගන්නවා. හැබැයි මේක දිගට ලියලා තියෙනවා. ඒක අපිට වැඩක් නෑ. අපිට ඕනේ පරිමාවයි කාලයයිනේ. ඒකෙන් තමයි මෙහෙම ලියන්නේ. හරි. එතකොට ශීඝ්‍රතාව කියන්නේ මිනිත්තුවට ලීටර 50. මිනිත්තුවට ලීටර 50. මිනිත්තුවට ලීටර 50. මම ඒකකත් එක ලියාගෙන ඔයාලට ඒක සුළු වෙන විදිහ පෙන්නනවා. හරිද? එතකොට ඒකකාර ටැංකිය සම්පූර්ණ පිරීමට ගත වන කාලයනේ. එතකොට ටැංකිය සම්පූර්ණ ධාරිතාව වෙන්නේ ලීටර 1000යි.
එතකොට කාලය අපි දන්නම කැපිටල් T කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ. මෙන්න මේ ලීටරට මේ ලීටර සුළු වෙනවා. එතකොට කාලය ගන්න උඩට එනකොට T. එතකොට 1000 බෙදීම 50යි. දැන් මේ මිනිත්තු මයිනස් එක යටන තියෙන එක අපි උඩට ගන්න. එතකොට මිනිත්තු කියලා එනවා. හරිද? එතකොට මේක සුළු කරාම වෙනවා T සමාන මිනිත්තු 20ක් කියලා. ඒ කියන්නේ මේ ටැංකිය පුරවන්න මිනිත්තු 20ක කාලයක් ගත වෙනවා. හරිද? රෝම ඉලක්කම් 5. ටැංකිය ඝනත හැදෙන පතුලේ වර්ගබලය ඝන වර්ග මීටර එකක් නම් ටැංකිය උස සොයන්න ඕනේ. හරි. එතකොට අපි මේක දැනගන්න ඕනේ ඝන ලීටරොයි ඝන මීටර අතර සම්බන්ධය. ඔයාලා දන්නවා ලීටර 1000ක් ඝන මීටර එකයි. එතකොට මේකේ පරිමාව කීයද? පරිමාව ධාරිතාව කියන්නේ ලීටර 1000. ඒ කියන්නේ පරිමාව ඝන මීටර එකයි නේද? හරි. එතකොට අපි දන්නවා පරිමාවෙන් හරස්කඩ වර්ගබලය වලට උස නේද? එතකොට මේ ඝන මීටර එක පරිමාව සමාන හරස්කඩ වර්ගබලය m වර්ග වරක් උස. උසම h කියලා ගන්න. හරිද? එතකොට hn එකයි මීටර කියලා තමයි එන්නේ. හරි නේද? උසය කියන්නේ මීටර එකක් තමයි උස. හරි. ඊට පස්සේ අපි දෙවෙනි කරන්නේ එහෙනම්. දෙවෙනි එකේ තියෙන කොටස් හා ලාභාංශ සම්බන්ධ ගැටලුව. හරි පොඩ්ඩක් බලන්න එතකොට කොටස ලාභාංශ ගැටලුව අනිවාර්යෙන් දෙවෙනි පත්‍රයේ තියෙනවා. කියන රචනා ටයිප් එකේ ගන්නකොට වෙන්න පුළුවන්. තව කෙටි ප්‍රශ්නවල මේ වගේ එන්න පුළුවන් වල විභාගය. හරි දෙවෙනි එක මෙහෙම එකක් කියලා තියෙනවා. ඉන්දුවර තත්සද්ද කොටස් 500ක ලාභාංශ ලැබීම රුපියල් 40000කට විකිණීමේ රුපියල් 4000ක ප්‍රාග්ධන ලාභයක් ලැබේ. මුලින් අහන ඔහු විකුණු කොටසක විලඳපොළ මිල කීයද කියලා. හරි. ඒක හොයන්න කොහොමද? පළවෙනි ඒක හරි ඒක හොයන්න කොහොමද? ඔය 40000ක් කතාවක් කියනවනේ අන්න ඒක බෙදනවා කොටස් ගානේ. තොර කීයද රුපියල් 80ක් කියලා එනවා. කොටස විකුණුම මිල රුපියල් 80යි ඒක. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ඔහු එම කොටස මිලදී ගැනීමෙන් ආයෝජන කළ මුදල කීයද කියලා. ඔහු එම කොටස් මිලදී ගැනීමට ආයෝජන කළ මුදල. එතකොට මෙතන කියනවා නේද මේ 4000ක ලාභයක් ලැබුවා කියලා. එතකොට අපි කරන්නේ 40000 4000 අඩු කරන්න ඕනේ. හරිද? එතකොට එනවා රුපියල් 36000. ඔන්න ඕක තමයි ඔයා කොටස් ගන්න වේදම් කරපු මුදල. 36000ක් තමයි එයා කොටස් ගන්න වේදම් කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔහු එම කොටස් මිලදී ගත්තේ කොටසක වෙළඳපොළ මිල කීය බැගින්ද කියලා අහනවනේ. අන්න එතකොට කරන්නේ අපි මෙතන 40500 බෙදුවා වගේ මෙතන කරන්නේ 36500 බෙදන එක. මේ බින්දුව සුළු වුණා. 365 කියන්නේ රුපියල් 72යි. හරිද? ඒ කියන්නේ එයා කොටස් අරන් දෙන රුපියල් 72 ගානේ. හරි. ඊට පස්සේ කියනවා සමාගම කොටස රුපියල් 6ක ලාභාංශයක් ගෙවන නම් ඉදිරියට ලැබුණු ලාභාංශ කීයද කියලා. හරි. එතකොට කොටසකට රුපියල් 6ක් ගෙවනවනේ. එතකොට කොටස් කීයක් තියෙනවද? කොටස් 500ක් තියෙනවනේ. එතකොට අපි කරන්නේ ඒ කොටස ලාභාංශය ගුණ කරන අපේ කොටස් ගන්න. 6 වරක් 500. කීයද? රුපියල් 3000. ඒක ලාභාංශයට ඇවිල්ලා තියෙනවා 3000 කොටසල රුපියල් 6ක් දෙනවා. හරිද? ඊට පස්සේ කරේ බලන්න. ඊට පස්සේ B කොටස 110ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 40000ක මුදල් ආයතන තැන්පත් කළ දෙසිමාට වසර දෙකකට පස්සේ ලැබෙන මුදල කීයද කියලා අහනවානේ. හරි. එතකොට අපි මම කතා කරලා මතක ඇති වැල්පොලි. හරිද? එතකොට ඒකෙන් අපි කොහොමද ගණන් කරන්නේ? මේක B කොටසනේ. එතකොට වැල්පොලියේ සුළු පොලිය වගේ නෙවෙයි වැල්පොලිය වෙනම විදිහට තමයි අපි ගණන් හදන්න ඕනේ. හරි. එතකොට රුපියල් 40000ක් කියලානේ කියන්නේ. ඊට පස්සේ අහනවා වසර දෙකකට පස්සේ ලැබෙන මුදල නේ. හරි. එතකොට අපි කරන්නේ මෙහෙම එකක්. ලැබෙන මුදල ගන්නවා මෙහෙම. ඔය රුපියල් 40000 කියලා තියෙන්නේ. ඒක අපි ගුණ කරනවා 40000 කියන එක අපි ගුණ කරනවා 100ට 10 නම් නෙවෙයි 100ට 110. මොකද
එක අවුරුද්දක් අවසානයේ එන මුදල හොයන්න ඕනේ අපිට. පොලිය නෙවෙයි මුදල හොයන්න ඕනේ. අන්නේ මුදල හොයන්න 110න් තමයි ගුණ කරන්නේ. එතකොට එක අවුරුද්ද. අපි දැන් අවුරුදු දෙකක් ඉඳන් ඒ වගේ දෙපාරක් ගුණ කරන්න ඕනේ. වැල් පොලිය ඒකන ක්‍රමේ. අන්න ඒකෙන් තමයි මේක දෙපාරක් ගුණ කරන්නේ. ඊට පස්සේ මේ බින්දුව මේ බින්දුව මේ බින්දුව මේ බින්දුවකින් සුළු කරලා එතකොට 11 වරක් 11 121යි එක 4ෙන් ගුණ කරාම 484යි තව බින්දු 2යි 484යි බින්දු 2යි රුපියල් එකතු කරලා ඔය කීයද 48400 එතකොට සුළු පොලිය වගේ ගණන් කරන්නේ එතකොට මේකට වඩා අඩු උත්තරයක් තමයි එන්නේ වැල් පොලියේදී පළවෙනි අවුරුද්දේ පොලිය එක එකතු කරලා තමයි ඊට පස්සේ අවුරුද්දේ පොලිය හදන්නේ හරි එහෙනම් අපි තුන්වෙනි ගණන්ට යන්න. මෙහෙම එකක් තියෙනවා. සැරසිල්ලක කොටසක් රූපේ දැක්වෙනවා. මේ DBC ඍජුකෝණ ත්‍රිකෝණාකාර කොටසෙන්ද කේන්ද්‍රීකරණයේ අංශක 90ක් සහ ආරය 7ක් වූ කේන්ද්‍රීකරණයක සමන්විත වේ. හරි. මොකද රූපය අඳ ගන්න ඕනේ නේද? මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ වගේ අංශ 90ක් විතර කෝණයක් තියෙනවා. ඒ වගේම මෙතන ත්‍රිකෝණිකුත් තියෙනවා. හරි. තව මේකේ අර 7ක් කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා A B C D. A B C D. තව මේක අංක 3 වෙනි ප්‍රශ්නේ. හරි. එතකොට අර 7ක් කියලා කියනවා මෙතන අංශ 90ක් කියලා කියනවා. තව කියනවා මෙතන අර 7ක් කියන්නේ එතකොට මේ පාද දිග කිය 7යි 7 සෙන්ටිමීටර්. හරි. ඔය ටික අපි ලකුණු කරගත්තා. ඊට පස්සේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. ABD කේන්ද්‍රිකණ්ඩේ වර්ගඵලය හොයන්න. ABD කේන්ද්‍රිකණ්ඩේ වර්ගඵලය. කොහොමද බලන්න ABD කේන්ද්‍රික ඛණ්ඩය. දැන් අපි වෘත්තයේ වර්ගඵලය හොයන්න දන්නවනේ. කොහොමද πr වර්ගයනේ. ABD වර්ගඵලය අපි වෘත්තය කරන πr වර්ග දැන් කේන්ද්‍රීකරණය θ බෙදීම 360 නේ. එතන මෙතන θ කියන අංශක 90යි. මම ඒක ඩංගාල මෙහෙම ලියා ගන්නවා. හරිද? එතකොට π වෙනකොට 22 බෙදීම 7 කියලා ගන්න කියනවා. අරේ 7යි නේ. එතකොට 7 වරක් 7 90යි 360යි මට 90න් සුළු කරගෙන එතකොට 1යට 4ක් එනවා. එතකොට මේ 7යි මේ 7යි සුළු වුණා. ඊට පස්සේ අපිට මේ 4යි මේ 22යි ගුණ කරා. එතකොට 11 වරක් 77යි 77 දෙකෙන් බෙදලා 38.5 38.5යි සෙන්ටිමීටර් වර්ගය. හරි. ඔක තමයි වර්ගඵලය. ඊට පස්සේ අපි රෝම ඉලක්කම් දෙකට යනවා. හරි රෝම ඉලක්කම් දෙකේ මෙහෙම කියන්නේ BCD කොටසේ වර්ගඵලය ABCD කොටසේ ABD කොටසේ වර්ගඵලයට සමාන නම් BC දෙක හොයනවානේ. එතකොට BDC ත්‍රිකෝණ වර්ගඵලය අංශ 38.5යි. එතකොට ඒක වර්ගඵලයේ භාගයක් ආධාරක වරක් ලම්බුසනේ. එතකොට අපි ආධාරක මේක කියලා හිතුවා දෙක අපි දෙක දන්නේ. ඒක BC කියලාම ගමු අපි. ලම්බුස 7යි නේ. හරි දැන් මේක සුළු කරන්න තියෙන්නේ. එතකොට බලන්න 38.5 මේ දෙක මෙහාට ගුණ කිරීම වෙනවා. මේ හත මෙහාට බෙදීමක් වෙනවා නේ. එතකොට 38.5 දෙකෙන් ගුණ කරාම 77යි. ඒක 7ෙන් බෙදන්න තියෙනවා. ඒක සමාන BC කියලා එනවා. එතකොට BC දෙක කීයද නේ? 11 සෙන්ටිමීටර කියලා එනවා නේද? හරි. ඊට පස්සේ දැන් අපි AD චාප දෙක හොයන්නේ. AD චාප දෙක. එතකොට ඒක හොයන්න කොහොමද? මේක මතක ගන්න. චාප වෘත්තයක පරිධි හොයන්නේ 2πr නේ. චාපයක් හොයන්නේ 2πr වල θ බෙදීම 360. හරි. AD දිග කියලා ගන්නවා. මම ඒක 2πr වල θ බෙදීම 360ට ආදේශ කරනවා. θ දෙක අංශ 90යි 360යි. හරි. එතකොට 2යි π වෙනකොට 22 බෙදීම 7 දානවා. r වෙනකොට 7යි. එතන 1යට 4 කියලා ආයෙත් යනවා. අර අතන ගත්තේ. හරි. ඒ විදිහම ගත්තා. එතකොට මේ 4 මේ 7 සුළු වෙනවා. එතකොට එන්නේ කීයද? 11 සෙන්ටිමීටර කියලා එකක්. හරිද? ඊට පස්සේ අපි රෝම ඉලක්කම් 4ට යනවා. ආනෝ 4 මොකක්ද තියෙන්නේ කියලා. 4 දෙන්න මෙහෙම එකක්. DC දිග ආසන්න සෙන්ටිමීටර් 13ක් වෙනම් සැරසිල්ලේ පරිමිතිය ආසන්න සෙන්ටිමීටරට සොයන්න.
පරිමිතිය හොයන්න කියලා කියන දේ. බලන්න DC දිග සෙන්ටිමීටර් 13 වෙනවා. ඒ කියන්නේ මේක දිග 13ක් කියලා කියනවා. එතකොට මේක අපි 11යි මේකත් 11යි කියලා හොයාගත්තා. එතකොට පරිමිතිය ගන්නවා මෙන්න මේ ටික. මෙන්න මේ මැද කැලේම ඕන. එතකොට පරිමිතිය සමානයි. කොයි පදවල දෙක දුර බලන්න. 11 දාන 7 දාන 11 දාන 13. එතකොට 11 22 7යි 29 13යි 42යි නේ. 42යි සෙන්ටිමීටර්. හරි. ඔය තමයි පරිමිතිය වෙන උත්තරේ. ඊට පස්සේ අපි ඔය ඉලක්ක පහට ABD කොටස වෙනුවට දැන් ABD වෙනුවට වෙන එකක් දාන කතාවක් කියන්නේ. ABD කොටස වෙනුවට එම වර්ගඵලයට සමාන ඍජු කෝණාකාර කොටසක් DB මායිම වනසේ එම පැත්තට සවිකර ගැනීමට අදහස් කරේ. එහි දල රූපයක් ඒ රූප මිනුම් සහිත ඇඳ දක්වනවා නේ. හරි. දැන් බලන්න මෙන්න මේ ABD නැතුව ඒක මෙන්න ත්‍රිකෝණ දෙනවා. අනේ ත්‍රිකෝණ වෙනකොට ආ මෙන්න මේ වගේ කොටසක් දානවා කියලා කියන්නේ. එතකොට මෙතන DB මෙතන C. එතකොට මෙන්න මේ කොටසේ මිනුම් සහිතව දක්වන්න කියලා කියනවා. හරි. එතකොට අරක වර්ගඵලයට සමාන වෙන්නත් ඕනේ. හරි. එතකොට මේක වර්ගඵලය කියන්නේ 38.5 නේ. එතකොට ඒක වර්ගඵලයෙන් දිග වර්ගඵල නම් ඒක 38.5 සමානයි. දිග අපි මම BB දිග අපි දානවා 7යි. පල්ල දාන්නේ. මම හිතනවා මෙතන මේක x කියලා. හරි x කියලා ගත්තා. හරිද? එතකොට 38.5 7ෙන් බෙදලා අපි දෙන්නේ. එතකොට එනවා 5.5. හරිද? එතකොට x සමානයි 5.5 සෙන්ටිමීටර කියලා එනවා. එතකොට මේ දුර 5.5 කියලා ලකුණු කරන්න බෑ. sorry ඒ දුර නෙවෙයි. මෙන්න මේ දුර 5.5 කියලා ලකුණු කරන්න බෑ. මොකද අපි මේ දුර දාන්න 7යි කියලා. මේක අපි දාන්නවා. ඒකෙන්ද ඒ දුර නෙවෙයි අපි හොයනවා මෙන්න මේ දුර. හරි. ඕක තමයි එතකොට x ගේ උත්තරේ. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට යනවා. මේක තියෙන මෙහෙම එකක්. ගමක සිටින 100 දෙනෙකු අතර 53 දෙනෙකු රජ රැකියා කරති. රජ රැකියා නොකරන අය කී දෙනෙක් මෙහි සිටීද කියලා අහනවා නේ. එතකොට ඒක ගන්න කොහොමද? 4 A1 එතකොට 100ක් රජ රැකියා. sorry. ගමක ඉන්නවා මේකේ රජ රැකියා 53. ඒ කට්ටිය අහන්නේ නොකරන අය ගන්න. ඒ කියන්නේ 47ක් තමයි නොකරන අය ගන්න. ඒක මේකදී එච්චරම අමාරු ගන්න බෑ. අර නිකම් මේක උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ සියලු දෙනා අතුරින් 49 දෙනෙකු ගැහැණු අයද අය වේනම් මෙම තොරතුරු ඇතුළත් කරමින් පහත රූපය සම්පූර්ණ කරන්න. හරිද? එතකොට මෙහෙම එකක් තමයි දීලා තියෙන්නේ. මේක ගැහැණු කියලා දෙනවා. රාජ්‍ය රැකියා කරන හරි රාජ්‍ය රැකියා කරන ගැහැණු කියලා දෙනවා. හරි. එතකොට ඒක දීලා දෙනවා මෙතන 20ක් කියලා දීලා දෙනවා. ඒක විතරයි දැන් දෙන්න දෙන දත්තයක් නේ. එතකොට කියනවා මේ සියලු දෙනා අතරින් 49 දෙනෙකු ගැහැණු අය. එතකොට මේ 49 කොහොමද ලකුණු කරන්නේ? මෙන්න මේ පස්තාවේ උඩ. හරිද? එතන 49 ලකුණු. sorry ඒ වාක්‍යයේ උඩ. හරි. ඊට පස්සේ අපි බලමු තව මොනවද දත්ත අපිට හොයාගන්න පුළුවන්ද කියලා. එතකොට ගමක ඉන්නවා කියලා 100ක් ඉන්නවා කියනවනේ. එතකොට 100 කොහෙද ලකුණු කරන්න ඕනේ? මෙන්න මෙතනනේ. එතන 100 කියලා ලකුණු කරන්න බෑ. සමානයි. ඒ වගේම රාජ්‍ය රැකියා කරන ගාන ඉන්නවා කියනවා 53ක් නේ. මේ 53 කරලා ලකුණු කරලා මෙන්න මේක උඩ. හරි. ඔය ටික අපි ලකුණු කරා. ඒ වගේම හරි ඔය ටික තමයි තියෙන්නේ. දැන් අපිට දත්ත ටිකක් තියෙනවා බලන්න. මේ සියලු දෙනා අතුරින් 49 දෙනෙක් ගැහැණු අය වෙන අතර හරි 49ක් ගැහැණු. වෙනරෝව සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ඒ වගේම අපිට තව දත්තයක් පාගන්න රැකියා කරන්න නැති ගාන 47යි කියලා නේ. එතකොට මෙතන
රැකියාව කරන්නේ නැති ගන්න මේ වක්‍ර දෙකට එළියෙන් ඉන්නවා වගේ මෙන්න මේකේ මේ වක්‍රය අරනවා අනිත් ඔක්කොම ටික එන්න ඕනේ මෙන්න මේ 47 දෙනානේ. එතකොට මෙතන 20ක් ඉන්නවා කියන්නේ මේ ඉතුරු කොටස කියන්නේ මෙන්න මේකේ 27ක් ඉන්න ඕනේ නේ. හරි. ඒකේ 27ක් ඉන්නවා. ඊට පස්සේ අපිට මේකේ මම අර ප්‍රශ්න වල යන්න කලින් මේකේ මෙතන අගයන් ටිකත් හොයා ගන්නවා. හරිද? මෙන්න මෙතන ගියම යන්න කොහොමද? 49 27ක් අඩු කරලානේ. වෙනවා 22ක්. දැන් මෙතන 22යි. හරි. ඒ වගේ මෙන්න මෙතනත් හොයාගත්තා. 53 22ක් අඩු කරලා. කීයද එතකොට? 31යි නේ. හරි. ඔය ටික මුලින්ම හොයාගත්තාම ඔයාලා ලේසි. හරි. දැන් අහලා දැන් ප්‍රශ්න වල යමු අපි යමු. ප්‍රමේයක් අහන්න තුනද? මෙහෙම එකක් අහලා තියෙනවා. මේ මුළු පිටස අතරේ රජය රැකියාව කරන පිරිමෑ කී දෙනාද? එතකොට රජය රැකියාව කරන පිරිමෑයක් වෙන්නේ මෙන්න මේ 31 කියන කොටස. මොකද මෙන්න මේ රවුමේ ගහන කට්ටිය ඉන්නේ. එතකොට ගහන කට්ටිය 22 දෙනෙක් තමයි රජය රැකියාව කරන්නේ. එතකොට රජය රැකියාව කරන පිරිමි ගන්න 31යි. හරි නේද? ඒක කෙලින්ම බලලා ලියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න දැන් අපි B කොටසට යනවා. මෙහෙම එකක් තියෙනවානේ. පෙට්ටියක අංක 1 සිට 4 දක්වා ලියු සර්වසම කාඩ්පත් 4ක් ඇද්ද අහමු ලෙස පෙට්ටියක අංකයක් ලියු කාඩ්පතක් ඉවතරගෙන ඒ අංකය සටහන් කරගස් පසු ඒ පෙට්ටියට තමයි තවත් කාඩ්පතක් ඉවතරගෙන අංක සටහන් කරන්නේ. එතකොට ගත්ත ගාය පෙට්ටියට දානවා කියලා කියනවා. අදාළ ලියන අවකාශය කොට දෙල මත දක්වන්න කියලා තියෙනවා. හරි. එතකොට ඒක B කොටස. එතකොට මම කොට දෙල මෙහෙම වගේ යන්න ගන්නවා. 1 2 3 4 1 2 3 4 මම මේකේ අක්ෂලම් කරන්නේ මේකේ තියෙන පළමු ගන්න මේකේ තියෙන දෙවන ගන්න. හරිද? එතකොට එකේ සිට මේක කියන්නේ අරගෙන ආයෙ දානවා කියලානේ. එතකොට කොට දාන්න ඕන කොහොමද? හැම එකම අතර ගහන්න ඕනේ. මොකද මේ ඉවතරම ආයෙ ඒක ඇතුළටම දානවා කියන මේකෙන්ද මොකද අයින් වෙන්නේ නැහැ. ඒකෙන්ද මේකේ තියෙන ඔක්කොම ටික අපි ලකුණු කරන්න ඕනේ. හරි මේව තමයි කොට දාලා එන්නේ. දැන් අපි අහලා තියෙන ප්‍රශ්න වලට අවස්ථා දෙකේදීම ඉවතරගත් කාඩ්පත් වල අංක දෙක එකතුව 5ක් වීමේ එකතුව 5 වීමේ සම්භාවිතාව. හරිද? එකතුව 5 වීමේ සම්භාවිතාව. බලන්න 5ක් වෙන්න මොකක්ද හදන්න ඕනේ? 1යි 4යි පුළුවන් නේ. හරි. ඒ වගේම 2යි 3යි පුළුවන්. ආයෙ 3යි 2යි පුළුවන්. ඒ වගේම 4යි 1යි පුළුවන් නේ. හරි. එතකොට ඔය ටික විතරයි මම හිතන්නේ පුළුවන්. බලන්න. ඔව් නේද? ඒ කියන්නේ සම්භාවිතාව කියන්නේ 16න් 4යි නේ. ඒ කියන්නේ අපිට ඒක දසුළු කරෑගේ 4න් එකක් විදිහට. එතකොට මේක තමයි එහෙනම් 5ක් වීමේ සම්භාවිතාව ලැබෙන්න පුළුවන් අගයන් ගන්න. ඒ කියන්නේ 4න් 1යි. හරි. එහෙනම් අපි දැන් පස්වෙනි ප්‍රශ්නෙට යමු. මේකේ තියෙන්නේ මෙහෙම එකක්. ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් සිසුන් පිරිස ලබා ලකුණු හා සිසුන් ගන්න දැක්වෙන තොරතුරු වග පහක් දැක්වෙලු. මේ 20 30 යනු 20ට හෝ ඊට වැඩි 30ට අඩු යන්නේ. හරි ඒක අපි දන්න ඕන. හරි. මුලින්ම 70 ප්‍රතිපාදක සිසු සංඛ්‍යා ජාල රේඛය දැක්වීමට එම ස්ථාන උස කීයක් ගත යුතුද කියලා අහනවා. එතකොට මම කතා කරාගෙන ජාල රේඛය අදින විදියන්නේ. එතකොට මේ පස්වෙනි ප්‍රශ්නේ. එතකොට ජාල රේඛය අදිද්දී අපිට ගන්න වෙනවා පරතර අසමාන ඒක උස වෙනස් වෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ පන්ති පාන්දරේ තරම වෙනස් නම් ඒක උස වෙනස් වෙනවා. හරි. අපි ඒ උස වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. හැම පන්ති පාන්දරේකම පරතර 10 නේ. 20 30 10 30 40 10 40 50 10 50 60 10 60 70 10 70 100 අතර 6ක් තියෙනවානේ. අන්න ඒක ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අර වගේ මේ කියන්නේ අනිත් ඒ වගේ තරම මේක කී ගුණයක් විශාලයිද? 3 ගුණයක් නේ. අන්න ඒකෙන්ද ඒක උස කීයක්ද වෙන්න ඕනේ. උස වෙන්න ඕනේ 3ෙන් බෙදලා. ඒ කියන්නේ උස එන්න ඕනේ 6 3ෙන් බෙදලා නේ. ඒ කියන්නේ උස 2ක් කියලා තමයි එන්න ඕනේ. හරි. ඒ දෙකක් එන්නේ අර ඒකේ පන්ති පාන්දර තරම අනිත් ඒවා වගේ 3 ගුණයක් හින්දා. හරි. මේකට ගොඩක් ලේසි කරලා දෙනවනේ. ඔයාලගේ ප්‍රශ්නේ තහනවා. අල්ල වරද්දන්න තියෙන
සම්භාවිතාවත් අඩු කරලා තමයි එතනින් තියෙන්නේ. පහක් දක්වන කොටු ඊළඟ එකේ පහත කොටු දැල මත ඉහතතොර ජාලයකින් දක්වන්න ඕනේ. හරි. එතකොට 20 තියෙන තමයි පටන් ගන්න. හරි. අවුලක් නෑ අපි. මෙහෙම අපි ලකුණු කරමු. මේක පන්ති පාන්තරයි. මෙතන අපිට මොකද ගන්න වෙන්නේ? ලකුණුනේ. සිසුන්. හරි. දැන් අපි ලකුණු කරමු. 10 20 එතකොට අපිට 100ට ගන්න ඕන වෙනවා. 10 20 30 40 හරි. එතකොට මුලින්ම 20 අපිට සිසුන් ගානක් තුන සිසුන් ගානේ උඩරම තියෙන 10. අපි ඒකත් 1 2 3 ගමු. 2 4 6 8 10. මම දෙකෙන් දෙක ලකුණු කරගත්තා. ඒ වුණාට මම එකින් එකට මේ නම් කරලා තියෙනවා. එතන බිඳුවයි. හරි. එතකොට මුලින්ම තියෙන්නේ 20 34 3යි නේ. 20 34 3යි. හරි 30 44 4යි නේ. 44 4යි. ඊට පස්සේ 40 54 10යි. ඒකට ඒක තමයි විශාලම එක. හරි. ගොඩක් එහාට යන අවුලක් නෑ. 50 7යි. හරි ඊට පස්සේ 60 76යි. ඊට පස්සේ 70 104 නේ කියලා අපි උස හොයාගත්ත 6ක් තමයි තියෙන්නේ නේද? ඒ වුණාට අපි උස ගන්න ඕනේ දෙකක් විදියට නේ. හරි. එතකොට මේක තමයි ජාල රේඛය. ඔයාලා ඉතින් අර පොතේ අඳින්න ඉන්න ඔයාලා හරියටම අඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තුන්වෙනි කොටස ඉහත ජාල රේඛයේ අදාළ සංඛ්‍යාත බහුවර්ෂය අඳින්න ඕනේ. කොහොම සංඛ්‍යාත බහුවර්ෂය අඳින්නේ? මතකයි නේද? මෙන්න මේ ජාල රේඛයේ තීරුව පරිමල මුලින්ම ලකුණු කරගන්නවා. ඉහළම ලක්ෂය. හරි. එතකොට මේවා ලකුණු කරගන්නවා. මේවා අපි සාමාන්‍ය විදිහට ඒ කියන්නේ සාමාන්‍ය තියෙන පරතර විදිහට කඩේරින් නම් මේ ලකුණු කරගෙන ඒ වගේ පරිමල තමයි ලකුණු කරන්නේ. ඒ වගේම අපි පන්තිමාන්තරේ තව ඉහළටයි පහළටයි අගයන් දෙක ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ අගයන් දෙක තියෙන අන්නේ ඒ කියන්නේ මේ පන්තිමාන්තරේ 20 තියෙන ඒකට වඩා ඊළඟ එන්න ඕනේ 10 20 අන්නේ ඒකේ පන්තිමාන්තරේ පරිමල ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ අවසානයේ තියෙන අන්නේ ඒකට වඩා වැඩි එකේ අගය ලකුණු කරගන්නවා. ඒකෙත් පරිමල ලකුණු කරනවා. ඊට පස්සේ අන්නේ ලකුණු කරපු ටික තියෙන අන්නේ ටික යා කරනවා සරල රේඛාවලින්. එතකොට මේක තමයි සංඛ්‍යාත බහුවර්ෂය. හරිද? ලකුණු 60ට වැඩි ඊළඟ එක ලකුණු 60ට වැඩි ලබාගත් සිසුන් ගන්න මුළු සිසුන් ගන්න භාගයක් ලෙස දක්වන්නේ. 60ට වඩා වැඩිම ලබාගත් ලකුණු ගන්න. බලන්න 60ට වැඩි ගන්න කීයක් තියෙනවද? 60ට වැඩි ගන්න තියෙනවා මුළු ගාන වෙනවා 3යි 4යි 7යි 7යි 10යි 17යි 17යි 7යි 24යි 24යි 30යි 36ක් වෙනවානේ. එතකොට මුළු ඔක්කොම ගාන 36ක් ඉන්නවා. ඒකල 60ට වැඩි ගාන තියෙන 60 70 70 100යි අතරනේ. එතකොට ඒකේ මුළු ළමන් ගාන 12ක් ඉන්නවා. ඒ කියන්නේ ළමුන් 36න් 12ක් තමයි ලකුණු 60ට වඩා වැඩිනේ. එතකොට අහන්නේ භාගයක් ලෙස දක්වන්න. එතකොට මේක තව සුළු කරහැයි. උඩයටයි 12න් සුළු කරහැයි. එතකොට එන්නේ 1යට 3ක් කියලා. කියන 3න් එකක් තමයි ලකුණු 60ට වඩා වැඩියෙන් ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් දෙවෙනි පේපර් එක පළවෙනි ක්‍රිටිකල් ප්‍රශ්න 25යි දෙවෙනි ව්‍යුහගත රචනා 5යි කරලා දෙනවානේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ රචනා ප්‍රශ්න අන්නේ ප්‍රශ්නත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතක සුබ දවසක්.